බෞද්ධ සංගමයේ මගින් වර්ෂ 2004 සිට මේ දක්වාම එළඹෙන සෑම පුරපසළොස්වක් පෝයක්ම නිමිති කර පෙර දින පෙර පෝය වැඩසටහනක් වශයෙන් පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ රාජ්‍ය වර්ෂ 2020 මැදින් පුරපසළොස්වක් පෝය නිමිත්තෙන් පවත්වනු ලබන ධර්මදේශනා පින්කම් පැවැත්වීම සඳහා සියලු කටයුතු සම්පාදනය කර තිබෙන්නේ අද අපගේ ගෞරවනීය ආරාධනෙන් ශ්‍රී ලංකා රේගු වෙත වැඩම කළ කොළඹ 10 මාලිගාවත ශ්‍රී සුධර්මාරාම විහාරවාසී පූජනීය හසලක සිරිවිමල ස්වාමින් වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. අපේ ස්වාමින් වහන්සේ මීට පෙර අවස්ථාවකත් ශ්‍රී ලංකා රේගු වෙත වැඩම කර ඒ උතුම් වූ ධර්ම කරුණු අප වෙත වදාලා අපට ඒක අදත් මේ මොහොතේ සිහි වෙනවා. අපේ ස්වාමින් වහන්සේ එදා කියලා දුන්න ඒ ධර්ම කරුණු. අද විශේෂ අවස්ථාවක් අභිනව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විශ්‍රාමික මේජර් ජෙනරල් ජී.වී. රවිප්‍රිය මහත්මත් අද මේ ස්ථානයට සම්බන්ධ වෙලා තියෙනවා අප සමග එකතුව මේ ධර්ම ශ්‍රවණය සඳහා. එතුමා ඇතුළු මේ සම්බන්ධ වෙලා තියෙන සියලුම සම්භාවනීය පිරිස අපි රේගු බෞද්ධ සංගම වෙනුවෙන් පිළිගන්නවා. මම මුලින්ම ආරාධනා කර සිටිනවා අද දායකත්වයේ දරන මධ්‍යම විමර්ශන ඒකකේ සහභාගී වෙලා තියෙන පින්වතුන්ට සහ පින්වතියන්ට අපි පළමුව බුද්ධ පූජාව පූජා කර මේ වැඩසටහන ආරම්භ කරන්න කියලා. මල් පූජා කිරීම මේ අවස්ථාවේ සිදු කරන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. අනතුරුව තම භූමියට සපැමිණි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාගත චාරිත්‍රානුකූලව දහත් වට්ටි පිරිනැමීමේ ධර්ම දේශනාවට ආරාධනා කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජී.වී. රවිප්‍රිය මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මයටද අපගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයටද අපගේ නමස්කාරය වේවා. මේ සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා වේවා. සුපින්වත්නි, මේ මොහොතේ මේ පින්නතුන් සිද්ධ කරන මේ ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වෙලාවේ අපි හැම දිනාම මේ කෙටි වේලාව විනාඩි 50ක් විතර පුළුවන් විදියට අපි ධර්මයේ කතා කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේගේ දේශනාව සාමාන්‍ය ලෝකේ කතා කරන විග්‍රහයට වඩා වෙනස් එකක්. බුදුහාමුදුරුවන් ගරු කරන්න බෞද්ධයෝ වෙන්න ඕනත් නැහැ. බෞද්ධයෝ නිසා නෙමෙයි බුදුහාමුදුරුවන් ගරු කරන්න ඕන. ඒ උන්වහන්සේ කියපු විශාල මානව කියවීමක් තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ කියපු විග්‍රහයේ පළවෙනි එක තමයි, උන්වහන්සේ තමයි ලෝකේ පළවෙනි වතාවට කිව්වේ මහණෙනි දෙවියන්ටත් වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයි කියලා. ඒක විශාල මානව කියවීමක්. ඒ කියන්නේ මුළු ಭಾರತේම දෙවියන්ව වගකීම බාර දෙද්දී බුදුහාමුදුරුවෝ තමයි පළවෙනි වතාවට කිව්වේ නෑ දෙවියන්ටත් වඩා මිනිස්සු තමයි ශ්‍රේෂ්ඨ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කරන්නේ සාමාන්‍යයෙන් සමකාලීන ඉගැන්වීම් වලට නව අර්ථකථන සැපයීමක් එක පැත්තකින්. දැන් මහා බ්‍රහ්මයා වගේ සංකල්ප බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්නේ නැතිව උන්වහන්සේ කිව්වා නෑ මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා, අන්න එයා gedara ඉන්නවා. බ්‍රහ්මාති මාතා පිතරෝ, අම්මා තමයි හොඳම මහා බ්‍රහ්මයා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ තමයි පළවෙනි වතාවට වගකීම තමන්ට දෙන්නේ. වගකීම තියෙන කාගේ පැත්තේද? තමන්ගේ පැත්තේ. ඇයි මට තමයි මගේ වගකීම තියෙන්නේ. මට වගකීම දෙවියෙකුටවත් කාටවත් බාර දීලා ඇඟ බේර ගන්න පුළුවන් කමක් නැහැ. හේතුව තමයි දෙවියන්ටත් වඩා මමනේ ශ්‍රේෂ්ඨ, මිනිස්සුනේ ශ්‍රේෂ්ඨ. ඒ නිසා පින්වත්නි, වගකීම තියෙන්නේ තමන්ගේ පැත්තේ. තමන්ට තමයි වගකීම තියෙන්නේ. දැන් බුද්ධ දේශනාව කාලයක් යනකොට දැන් බුදුහාමරෝ පහළ වෙන්නේ අපි අද වගේ කාලෙක නෙමෙයි. බුදුහාමුදුරුවෝ පහළ වුණු කාලේ සමකාලීන පණිවිඩය වෙන එකක්. එතකොට අද තාක්ෂණික වශයෙන් ඉහළට ගියාට බුදුරජාණන් වහන්සේ කියන පණිවිඩය වෙන එකක්.
එතකොට දැන් අද වෙනකොට බුදුදහම හොඳට මාකට් වෙන නිසා බුදුදහම වගේ එක එක ඒවා මෝස්තර එළියට එන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඕනම ඉගැන්වීමක වෙන දෙයක්. දැන් ඕනම දෙයක් මාකට් වෙනකොට ඒ වගේ ව්‍යාජ ඒවා එළියට එනවා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වාය කියලා ওই රේඩියෝ වල යන ඔක්කොම බුදුහාමුදුරුවෝ කියපුවා නෙමෙයි. හොඳම උදාහරණේ තමයි උදේම මේ මහත්තුරු වැඩට එනකොට ලංකාවේ ගුවන් විදුලි නාලිකාවක් පැයක් දාගෙන ආවොත් උදේම වැඩට එනකොට වාහනේට ගොඩ වෙලා පැයක් ලංකාවේ ගුවන් විදුලි නාලිකාවක් දාගෙන ඉන්න මොකද කියන්නේ? මෙන්න මේ ගාථා තුන දලදා මාලිගාවේ උඩ ලියලා තියෙනවා. මේ තුන මෙන්න මේ ප්‍රශ්නෙට හොඳයි. මෙන්න මේ ගාථා ටික දුටු ගැමුණු රජුරෝ යුද්ධෙට යද්දී ඔටුන් නිගහගෙන ගියා. ඉතින් අපිට මොකෝ? යුද්ධෙට යනකොට ගහගෙන ගියා. මෙන්න මේ ගාථා තුන මෙන්න මේවට හොඳයි. මේ පිරිත කිව්වොත් මේ අපලේ හොඳයි. උදේම ගෙදරින් බත් එකක් අරගෙන එළියට බහැලා වාහනේට ගොඩ වෙන මිනිස්සෙක් ලංකාවේ රේඩියෝ එකක් අහගෙන ආවොත් වගකීම තමන් බාර ගන්න ලෑස්ති වෙයි. ලෑස්ති නෑ. ඇයි? උදේම කියන්නේ වගකීම පිරිතකට දෙන්න. එක්කෝ වගකීම අන්න අර ගාථා තුනකට දෙන්න. ඒ වගේ කතා ටිකක් තමයි උදෙන් ඇහෙන්නේ. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරපු මුල් බුදු සමයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි. හේතුව තමයි බුදුහාමුදුරුවෝ වගකීම තමන්ට ගන්නයි කිව්වේ. වගකීම තියෙන්නේ තමන්ගේ පැත්තේ. ඒකට කියන්නේ අත්ත සරණාන අනඤ්‍ය සරණ. මහණෙනි තමාව සරණ කරගන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා. අත්ත දීපා විහෙරත. මහණෙනි තමාව දූපතක් කරගන්න වෙන කෙනෙක් පිළිසරණ කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කියනවා මහණෙනි මම පවා බණ කියනවා එගොඩ වෙන එක ඔබේ වැඩක්. නතර වෙනවද එගොඩ වෙනවද කියලා ඔයලා බලා ගන්න. මම ඔබට බණ කියන්නම්. ඒකෙන් කියවෙන්නේ නැහැ උන්වහන්සේ කියන කොම් පිළිගන්න කියලා. එතකොට ඔකට ලස්සන විස්තරයක් තියෙනවා. ගණක මොග්ගල්ලාන කියලා මිනිස්සෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න එනවා. ඒ කාලේ හොඳට ගණන් දන්න මිනිහෙක් එයා. එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මම මේ ආවේ මට ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහගන්න. හොඳයි අහන්න. මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ බණ කිව්වහම හැමෝම සසර දුක ඉවර කරගන්නවද? එතකොට බුදුහාරෝ ගණන් ගන්න නැතුව කියනවනේ සමහර අය ඉවර කරගන්නවා සමහර අය ඉවර කරගන්නේ. එතකොට කියනවා හරි පුදුමයිනේ ඔබ වහන්සේ හරියට බණ කියනවා නම් සසර දුක ඉවර කරගන්න ඕනනේ. ඒත් ඔබ වහන්සේ කියනවා හැමෝම නිවන් දකින්නේ. කොටසක් නිවන් දකින්නවා නිවන් දකින්න එක මට නිවන් නොදකින්න එක මට අදාළ නෑ කියලා ඔබ වහන්සේ කියනවා. එතකොට එයාගෙන් බුදුහාරෝ විමසනවා හොඳයි මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔයාට තේරෙන විදිහට මට කියන්න. ඔයා දන්නවද මේ රජගහ නුවරට එන පාර? එහෙමයි. ඔයාගෙන් මිනිහෙක් පාර ඇහුවොත් ඔයාට පුළුවන්ද පාර දන්නේ නැති මිනිහෙකුට රජගහ නුවරට එන විදිය කියන්න? පුළුවන් කියන්න. කොහොමද කියන්නේ? ස්වාමීනි අහවල් තැන වංගුවක් තියෙනවා. අහවල් තැන තුම්මන් හන්දියක් හම්බ වෙනවා. අහවල් තැන කඩපිලක් හම්බ වෙනවා. ඊළඟට අම්බලම හම්බ වෙයි. අහවල් ආරාම මේ ඔක්කොම පාරේ තියෙන ඒවා මට කියන්න පුළුවන්. හොඳයි ගණක මොග්ගල්ලාන ඔයා පාරේ ඔක්කොම විස්තර කියලා ඉවර වුණාට පස්සේ වැඩේ ඉවර වුණාම ඒ පාර අහගත්ත මිනිහා පාර වරද්ද ගත්තොත් එහෙම මොකද කරන්න කියනවා. එතකොට එයා කියනවා මම මොනවා කරන්නද? මම පාර හරියට කියලා තියෙන්නේ. එයා පාර වරද්ද ගත්තට මට කරන්න දෙයක් නැහැ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් ගණක මොග්ගල්ලාන නිවන කියලා එකකුත් තියෙනවා. නිවනට යන මගකුත් තියෙනවා. ඒක කියන මමත් ඉන්නවා. ඒක කියනකොට මග වරද්ද ගත්තා කියලා මට කරන්න දෙයක් නැහැ. මට කරන්න දෙයක් නැහැ. ලංකාවේ මිනිසුන්ට සෑහෙන කාලයක් බුදුදහමින් ප්‍රයෝජන ගන්න අමාරුයි. ඒ නිසා අපි නම් දැන් බණ කියන්නෙත් අඩුයි. කියලා වැඩක් නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ බුද්ධ පූජා තියෙන එක තමයි බුදුහාරෝ කිව්වා කියලා. බෝධි පූජා බෝධිය වටේ කැරකිලා පැන් කලයක් දාලා ආවම බුදුහාරෝ කිව්වා කියලා. බුදුහාමුදුරන් උවමනාවක් තිබෙන්නේ නැහැ බුද්ධ පූජාව ගැන උගන්වන්න. හැබැයි මේ පූජාව ඉතා වැදගත් දෙයක්.
මේක ශ්‍රද්ධාව උපදව ගන්න හොඳයි. දැන් මේ මෙතන ඉතා පුංචි පූජාවක් තිබ්බා. මම ඒක ගැන එහෙම නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරුවන්ට උවමනාවක් තිබ්බේ නෑ බෝධි පූජා කවි ටිකක් කියලා මේ එහෙම වැඩපිළිවෙලක් කියන්න. බුදුහාමුදුරුවන්ට උවමනා වුණේ හිත නිවා ගන්න වැඩපිළිවෙලක් කියන්න. එතකොට මේ හිත නිවා ගන්න වැඩපිළිවෙලට හරියටම ආවහම එයා අවුරුදු 7කින් අනිවාර්යෙන් රහත් වෙන්න ඕන. එයාට අවුරුදු 7යි යන්නේ. බැරි වෙලා හරි රහත් වෙන්න බැරි වුණොත් එයා අනාගාමී වෙලා ඉන්න ඕන. හේතුව තමයි බුද්ධ දේශනා සමහර ඒවා පටන් ගන්න. දැන් සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්න ඒකායනෝ මග්ගෝ අයම් භික්කවේ කියලා. මහණෙනි ඒකායන මාර්ගයයි නිවනට කියලා පටන් ගන්න. ඊළඟ වාක්‍යයෙන් තියෙනවා මහණෙනි මේ විදියට සිහිය පිහිටවා ගත්තොත් ඒක තමයි ඔය ලෝකේ අද වෙනකොට මයින්ඩ්ෆුල්නස් කියලා පාවිච්චි කරන්නේ. මේ අපේම ගත්ත එකක් ඒගොල්ලෝගේ එකක් වගේ. එතකොට අපිට හැවටෙනවා හරි ලස්සනයි ඒක කියලා. ඒ වුණාට සතිපට්ඨානය ගැන අපි දන්නවද? දන්නේ නැහැ. ඔබ නිකමට හොයලා බලන්න සතිපට්ඨානය ගැන අවුරුද්දකට පරිේශන. සතිපට්ඨානයේට ඇමරිකාවේ ඔය කැලිෆෝනියා වගේ විශ්වවිද්‍යාලවල වෙනම අධ්‍යයන අංශ තියෙනවා. සතිපට්ඨානයට. මාසෙකට ගිය මාසේ විතරක් පරිේශන 150ක් එළියට ආවා අපේ සතිපට්ඨාන සූත්‍රය. මම පහුගිය කාලේ එක සතිපට්ඨානේ කොහොමද ආතති කලබන මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න පාවිච්චි කරන්න කියලා මම එකක් කරා. ඒක කර මගේ මාස්ටර් ඩිග්‍රී එකට ඒක කරනකොට මම බැලුවා ඊට කලින් සාමාන්‍යයෙන් පරිශන කරපු අය ඉන්නවනම් දන්නවා ඇති ඊට කලින් කෙරිච්ච පරිශන ගැන හොයන්න ඕන. මම බැලුවා සතිපට්ඨානේ ආතති කලබනාකරණයේ සම්බන්ධ පේටන්ට් බලපත්‍රයේ තියෙන ඇමරිකන් ජාතිකයෙකුට. එතකොට අපි අතගාලවත් තියනවද? නෑ. අපි දන්නේ තුන් සූත්‍රයයි බෝධි පූජා කවි ටිකයි විතරයි. ඒ වුණාට බුදුහාමුදුරුවෝ කියපුවා නෙමෙයි ගොඩක් දේවල්. වැදගත්ම දේ තමයි බුදුහාමුදුරුවෝ කියාපු පණිවිඩය භාවිතා කරන එක. භාවිතා කරන්නේ නැතිව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒකයි මිනිස්සු මේ අවුරුදු ගාණක් පින්වත්නි බෝධි පූජා තිබ්බට සසර දුක තියා හිත නිවා ගන්නවත් බැරි වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි නිදහසේ හිතන්න කියන්නේ. දැන් මේ කියන්නේ ඔක්කොම පිළිගන්න ඕනේ නැහැ. බොහොම නිදහසේ කල්පනා කරලා බලන්න මේ කියන්නේ. ඊට පස්සේ මේ කියන එක නිකාම්ම ප්‍රතික්ෂේප කරන්න එපා, ගලපගෙන බලන්න. ගලපලා බලලා මේ අපි කියන එක වැරදි නම් අපිට ආයෙ කියන්න ඔබ වහන්සේලා බොරු කියලා ගිහින් එදා. මම හුරු කරගෙන යනවා මට මොකක්වත් වෙන්නේ නැහැ කියලා. පින්වත්නි බුදුදහම හුරු කරන්න පටන් ගත්තොත් බලාගෙන ඉද්දී දුක නිවෙන්නේ. ඒක වචන වලින් කියන්න බෑ. නිකන් ඔබ දන්නවා ඇති නිකන් තේ එකක් බිව්වහම අමුතු උත්තේජනයක් තියෙනව නේද? හවසට නිකන් මලානික වෙලා ඉද්දි තේ එකක් බිව්වහම අමුතු උත්තේජනයක් තියෙනවා. ඒ වගේ එකක් දවසෙම තියෙනවා. දවසෙම තියෙනවා. දැන් කෙනෙකුට හිතන්න බෑ දැන් ශ්‍රීපාද කැලෑවේ හොඳට හිත දියුණු කරන හාමුදුරුවෝ ඉන්නවා කිව්වහම අපිට නිකන් අමුතුයි නේද ඒක? අනේ ওই ඝන කැලෑවේ කොහොමද හාමුදුරුවෝ ඉන්නේ කියලා හිතෙනව නේද? අර උත්තේජනය ආවට පස්සේ මොකුත් ඕනේ. එතකොට අපිට එක වේලකින් යැපිලා ඔහේ ඉන්න පුළුවන්. ඒකට ආපු ගමන් ඒක දැනෙනවා. අපි විනාඩි 5ක් විතර අන්තිමටම පොඩ්ඩක් ඒක හුරු කරන්න බලමු. ඒක තමයි තා වැදගත්ම දේ. හිත හුරු කරන විදිය. ලොකු දේවල් නෑ උපින්ද. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අනේ හාඳුරනේ මේ වැඩත් එක්ක මොන හිත හුරු කිරිලිද? මේ රාජකාරි වැඩ, මේ ලිපි ගොනුවල මේවත් එක්ක එල්ලිලා ඉන්න අපිට මොන එහෙම එපා. පොඩ්ඩක් ඔෆිස් එකේ ඉන්නකොට S2 පියාගෙන මේ ඇඟ වැඩ කරන විදිය බලාගෙන ඉන්න. මේ ඇඟ වැඩ කරන විදිය බලාගෙන ඉන්නකොට එක්කෝ හුස්ම ගන්න එක දිහා විනාඩි 2ක් බලාගෙන ඉන්න. විනාඩි 2ක් උදේ වරුවටම විනාඩි 2ක් බැරිද හදාගන්න පුටුවෙම වාඩි වෙලා නිකන් S2 පියාගෙන ගණන් ගන්නේ නැතුව දැන් කවුරු හරි ඒක මේ මිනිස්සෙක් ඔළුව නරක් වෙලාද කොහෙද කියලා හිතයි වගේ හිතෙනවා නම් දන්නේ නැතුව ගණන් ගන්න නැතුව සාමාන්‍යයෙන් කෑම කාලා විනාඩි 2ක් හොඳට හුස්ම ගන්න එක දිහා බලාගෙන ඉන්න. එතකොට ඕක කාලයක් ඕකේ පියවර 500ක් විතර මට කියන්න පුළුවන්. ඒක කරගෙන යනකොට පින්වත්නි Tamanට තේරෙනවා ඒක වචන වලින් කියන්න බෑ. ඒකට කියන්නේ නිරාමිස ප්‍රීතිය කියලා.
අර තේ එකක් බිව්වා වගේ හැම වෙලාවකම මොකද්ද සතුටක් තියෙනවා. බැන්නත් ප්‍රශ්නයක් නැහැ. දොස් කිව්වත් එයාට ගැටලුවක් නැහැ. එයාගේ හිතේ 아무තු සතුටක් තියෙනවා. ඒක මුල් කාලේ හරිම උත්තේජනාත්මකයි. ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකොට ඒක සාමාන්‍යකරණය වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ විමුක්තිය මේ මොහොතේ අත්දකින්න ඕන එක. නිවන ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවනේ අපිට නේද? අද වෙනකොට නිවන මරණින් එහා පැත්තටම තල්ලු කරලා ඉවරයි. නිවන් සැප ලැබේවා කියලා උදෙන්ම කිව්වොත් එහෙම මූණත් එක්ක සවුත් වෙන්නේ ඒකයි. බැරි වෙලා හරි නිවන් සැප ලැබේවා කියලා බෝඩ් එකක් දැක්කොත් ඊළඟට බලන්නේ මොකද්ද? ඊළඟට බලන්නේ කවුද දන්නේ මැරිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියාපු නිවීම මේ මොහොතේ අත්දකින්න ඕන එක. ඒක දැන් මේ මොහොතේ අත්දකින්න ඕන නම් දැන් හොඳයි අපි දැන් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕන කියන එක හැම වෙලාවකම Tamanගෙන් ප්‍රශ්න කරන්න. හැබැයි මේ කියන ඒවා බොහොම නිදහසේ හුරු කරන්න ඕන දේවල්. නිදහසේ හුරු කරගෙන යන්න ඒ කියන්නේ නිදහස කියන්නේ මේ මම කියන ඒවා පිළිගන්නත් එපා. අපි නිකන් කියනවට විහිළුවට කරලා බලන්න මාසයක්. මේ ලංකාවේ මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ. හොඳට මෙහි දරුවන්ටත් හම්බ කරලා තියලා නෝනටත් හම්බ කරලා තියලා නිකාම් හිස් අතින් මැරිලා යනවා. ඊට පස්සේ ජයට පාංශ කූලයක් ගන්නවා. හතර වටේ ඉන්න අයත් එකතු කරලා හාන්දුරලත් 25ක් විතර ගෙනල්ලා පාංශ මිනිස්සු හිතාගෙන ඉන්නවා පාංශ කූල දුන්නාම සුගතිය යනවා කියලා. පින්වත්නි පාංශ කූලය ඊටා වැදගත් ආචාර ධර්මයක්. ඒක විමුක්තියට කිසිම සම්බන්ධයක් නැහැ. හේතුව තමයි මරණාසන්න මොහොතේ උපාදානයට අනුව භවය හැදිලා ඉවරයි. පාංශ කූල දෙනකම් මෙහි කවුරුවත් ඉන්නෙත් නැහැ. සමහර විට යා නිරේ ඉපදිලා ඉවරයි. සමහර වෙලාවට പ്രേත ලෝකෙ ඉපදිලා ඉවරයි. හේතුව තමයි හරියට කූඩැල්ලෙක් එක තැනක් අතහැරලා තව තැනක් අල්ල ගන්නවා වගේ උපාදානයට අනුව ඒ මොහොතේම තමයි භවය පහළ වෙන්නේ. එතකොට පාංශ කූලය කියන්නේ මිහි මිනිස්සු කරපු ඊටා වැදගත් ආචාර ධර්ම පද්ධතියක්. හිත ඉඳලා පාංශ කූල නතර කරන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒක අපේ දුක නිවා ගන්න එකටවත් සුගතියට යන එකටවත් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා නිදහසේ හිතන්න. බුදුරජාණන් වහන්සේ බීමංසක සූත්‍රයේදී කියනවා මහණෙනි මගේ බුද්ධත්වයේ ගැනත් ප්‍රශ්න කරන්න කියලා. එච්චර නිදහසක් බලන්නකෝ. යුදෙව් සම්ප්‍රදායේ දෙවියන් වහන්සේට විරුද්ධව පොතක් ලිව්වොත් එයා පොත අයින් කරගන්නකම් හිර කරනවා. එක්කෝ ඒ පොත අයින් කරගන්න ඕන, එක්කෝ එයාගේ මතය අයින් කරගන්න ඕන. අදට 2600කට ඉස්සෙල්ලා බුදුහාරෝ කියනවා මහණෙනි මගේ බුද්ධත්වයේ ගැනත් ප්‍රශ්න කරන්න කියලා. මගේ අවබෝධය ගැන එකපාරම පිළිගන්න එපා කියනවා. දැන් ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිල්ලා කියාපු පළවෙනි දේශනාව මොකක්ද? චුල්ලහප්ති පදෝපම කියලා සූත්‍රයක්. දැන් බලන්න මේ පළවෙනියෙන් ඇයි මෙහෙම එකක් කියන්නේ? ඒකේ තියෙන වැදගත් දෙයක් මම කියන්නේ. ඔය පිලෝතික කියලා කෙනෙක් ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙක් එක්ක කතාවක් ඇති වෙනවා. පරණ කතාවක්. ඒ කතාබහේදී පින්වත්නි මේ දෙන්න බොහොම පරණ යාළුවෝ. මේ කතාබහේදී මේ කතාව දුරදිග යනකොට මෙයාට හිතෙනවා මේ කොහෙද ගියේත් ආගිය තොරතුරු අහනකොට කියනවා මම මේ බුදුහාරෝ දකින්න ගියා ශ්‍රමණ ගෞතමයෝ මේ සවැත් නුවරනේ ඉන්නේ කියනකොට කිව්වා දැන් ඔය ශ්‍රමණ ගෞතමයෝ මොනවා කරන කෙනෙක්ද? ආපෝ උන්වහන්සේ ගැන කියන්න මං සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. උන්වහන්සේ ගැන කියන්න මම සුදුසු කෙනෙක් නෙමෙයි. මම දැකලා තියෙනවා උන්වහන්සේ ළඟට මිනිස්සු ඇවිල්ලා වාද කරන්න ඇවිල්ලා වාදයක් නැතුවම වාඩි වෙලා ධර්මය අහලා දුක නිවා ගන්නවා. හැබැයිද? හොඳයි එහෙමනම් මමත් ඔය සවැත් නුවරට යන්නේකේ ගිහින් බලන්නම් කියලා මෙයා බොහොම සල්ලිකාර මිනිස්සෙක් මේ ජානුස්සෝන කියන්නේ. ඉතින් ඇතුළට ගියා. සවැත් නුවරට ගිහින් බුදුහාමුදුරුවෝ ළඟටත් ගියා. ළඟට ගිහින් වැන්දෙත් නෑ. ඉතින් ඔහොම එක පැත්තකින් හිටගත්තා. හිටගෙන කිව්වා මම ඔබ වහන්සේ හොයාගෙන ආවේ මං ඔබ වහන්සේ ගැන දැනගත්තේ පිලෝතික කියලා තාපසයෙක්ගෙන්. හැබැයිද? එයා කිව්වා ඔබ වහන්සේ ගැන. එතකොට උන්වහන්සේ කියනවා ලස්සන කතාවක්. ජානුස්සෝන ඇතෙක් හොයාගෙන යන මිනිහෙක්. දැන් මේ කියන කතාව බලන්න මේක කොච්චර නිදහස්ද බලන්න. ඇතෙක් හොයාගෙන යන මිනිහෙක් පළවෙනියෙන්ම ජානුස්සෝන
ඇතෙක්ගේ අඩිපාර දැක්කත් විශ්වාස කරන්න එපා කියනවා. ඇතෙක් හොයාගෙන ගැඹුරු කැලෑවට යන මිනිහෙකුට ලොකු අඩිපාරවල් දකින්න පුළුවන් කියනවා. ලොකු අඩිපාරක් දැක්කට පිළිගන්න එපා කියනවා. මේ කැලෑවේ නම් විශාල ඇත්තු ඇති කියලා. හේතුව තමයි ලොකු අඩි තියෙන වාමනික කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා. ඒ වගේම ජානුස්සෝන තවත් ඉස්සරහට ඇවිදගෙන යනකොට උඩින් දල පහර ගහලා තියෙනවා දැක්කත් අඩිපාරක් තියෙනවා දලත් වැදිලා තියෙනවා. ඒත් පිළිගන්න එපා කියනවා. උච්චා කලාරිකා කියලා ඉහලින් දල ගහන්න පුළුවන් ඇතින්නියෝ කැලෑවේ ඉන්නවා කියනවා. තවත් ඉස්සරහට යනකොට අඩිපාරක් තියෙනවා. දැන් බලන්න ඕන තරම් සාධක තියෙනවා. හරිම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. අඩිපාරක් තියෙනවා. දල පාරක් වැදිලා තියෙනවා. ඒ වගේම පින්වත්නි ඉහළ අතු කඩලා තියෙනවා. ඒත් පිළිගන්න එපා කියනවා මේ කැලෑවේ නම් විශාල ඇත්තු ඇති කියලා. හේතුව තමයි උච්චා කනීරුකා කියලා විශාල ඇතින්නියෝ ඉන්නවා කියනවා. ගිහින් දැක්කහම පිළිගන්න කියනවා ඇත්ත තමයි මේ කැලෑවේ ඇත්තු ඉන්නවා කියලා. ඒ නිසා කවුරුවත් කියපුවා ඔස්සේ මන් දිහා බලන්න එපා කියනවා. හොඳට ගවේෂණය කරන්න කියනවා. දැන් බලන්න අදට 2600කට ඉස්සෙල්ලා මෙච්චර නිදහසක් දුන්න එක. ඒ කියන්නේ Taman ගැන මෙච්චර ප්‍රශ්න කරන්න දුන්න එකම ඇති බුදුහාමුදුරන්ට ගරු කරන්න. බුදුහාමුදුරන්ට ඕන උනේ නෑ මේ පූජා ටිකක් කරලා මිනිසුන්ගෙන් වෙන මොකුත් වරදාන බලාපොරොත්තු නැහැ. මොකද උන්වහන්සේගේ ගනුදෙනුව තිබ්බේ බලය තියෙන තැනක නෙමෙයි. බලය අරගෙන ඕන නම් දැන් බුදුදහම ප්‍රචාරය කරන්න ඕන තරම් උන්වහන්සේට තිබුණා. මොකද තමන්ගේ තාත්තත් රජ කෙනෙක්. නමුත් උන්වහන්සේ තවන්ගේ ශ්‍රාවකයන් කියන්නේ මහණෙනි පහළ ඉන්න මිනිස්සුන්ට කතා කරන්න. එක මගක දෙන්නෙක් යන්න එපා. වීදියක් ගහන ගිහින් මුලැමැදාග පිරිසුදු ධර්මයේ කියන්නේ. එතකොට මිනිස්සු දුක නිවා ගනී කියලා බුදුහාරුන්ගේ ගනුදෙනුව තිබ්බේ පහළ මිනිස්සුත් එක්ක. බුදුහාමුදුරුවන්ගේ ගනුදෙනුව තිබ්බේ රාජ්‍ය බලයත් එක්ක නෙමෙයි. ඒ නිසා විශාල අනුගාමික පිරිසක් සමකාලීනව ගොඩ නැගුණා. දැන් මට කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. පින්වත්නි ඔබට තව ලොකු කාලයක් නැහැ. ඊටාම සුළු කාලයයි තියෙන්නේ. ඔබේ වෘත්තීය තත්ත්වය, ඔබේ රැකියාවේ ස්වභාවය මොන විදිහේ එකක් වුණත්, ඔබේ ආර්ථික ශක්තිය මොන වගේ එකක් වුණත් පින්වත්නි, ඔබට තව ලොකු කාලයක් තියෙනවා කියලා නම් හිතන්න එපා. හේතුව තමයි මිහිත් අවුරුදු 67ක් විතර වෙනකොට මැරෙන්න ඕන උපරිම සීමාව. අවුරුදු 67 70 අතර අනිවාර්යෙන් මැරෙන්න ඕන. හොද්දට හිත හදාගන්න. මම කියන්නේ දැනට 65ක් විතර ඉක්මවපු කෙනෙකුට නම් තව අවුරුදු 10ක් නන්නේ. ඒක මතක තියාගන්න. මේ වැඩ ටික දීවර කරන්න වෙනවා. අද දරුවෙක් උපන්නොත් එහෙම ඒ දරුවගේ ආයුෂ තමයි අවුරුදු 58. උපරිමේ 58. ඔය තාක්ෂණයේ කොච්චර දියුණු වුණත් මේ පෘථුවියේ ඊට වඩා ඉන්න බෑ පින්වත්නි. එතකොට ඔහෙලා හොයාගත්ත ධනය, ආර්ථික ශක්තිය, මේ රැකියා මේ ඔක්කොම මහන්සි වෙලා ගොඩනගාගත්ත මේ තත්වයන් ඔක්කොම ළඟදී අත්හරින්න වෙනවා. මහා අභාග්‍ය සම්පන්නකම ඒක තමයි. එතකොට දැන් මේ අපි අසුභවාදීව කතා කරනවා නෙමෙයි. මේ ඔක්කොම අත්හරින්න වෙනවා ළඟදී. අත්හරින්න පුළුවන් හිතක් හදාගන්න. දැන් ගොඩාක් දෙනෙකුට අපි ඔහොම කියද්දි කියනවා අනේ හාඳුරුනේ අපිට ඉතින් තව කාලේ තියෙනවනේ. එතකොට ඇයි කාලේ කියලා ඇහුවාම කියනවා හාඳුරුනේ මේ දරුවන්ගේ වැඩ ටික ඉවර වුණා නම් පොඩ්ඩක් හිත හදාගන්න වැඩකට එන්න පුළුවන්. පින්වත්නි තව කාලේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නකොට ඒ හොඳ කාලේ එන්නේ මරණයත් එක්ක. ලෝකේ කාටවත් හොඳ කාලයක් නැහැ. මේ මොහොතේ පවා ඔයලාට කොච්චර විඳවන ප්‍රශ්න ඇද්ද? මේ නෝනලාට මේ මහත්තුරුන්ට හරියට ප්‍රශ්න ඇති. ඔය ප්‍රශ්න වලින් මිරිකි ළඟදී මැරිලා යනවා. ඒක තමයි සදාතනික සත්‍යය. එතකොට අපි කියන්නේ හොඳයි දැන් මැරෙන එකේ පුදුමයක් නැහැ. අපි කියන්නේ මේ මොහොතේ ඊටාම සතුටින් ඔබේ කාලය ගෙවලා දාන්න කියලා. මොකද බුදුදහම කතා කරන වැදගත්ම මොහොත තමයි මේ මොහොත. වැදගත්ම මොහොත කොයි වෙලාවද? මේ වෙලාව.
අතීතයට හිත යවන්නේ නැහැ. බුදුදහමේ චින්තනය අතීතයට යවන්නේ නැහැ. අතීතේව පරණ වෙලා ඉවරයි. දැන් මේ මෙහිම අහගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපේ අතින් මේ වැරදි වුණා. අපිට වැරදුනාට කමක් නැහැ. ඒ කියන්නේ පරණ වැරදි තිබ්බට කමක් නැහැ. අම්බපාලි කියන්නේ ප්‍රසිද්ධ වෙසඟනක්. අපේ වචන වලින්ම කිව්වොත් ප්‍රසිද්ධ ගණිකාවක්. අම්බපාලි වගේ ප්‍රසිද්ධ ගණිකාවකටවත් බුදුහාමුදුරුවෝ ගේට්ටුව වහන්නේ. ඒක තමයි විශේෂම දේ. අම්බපාලි කියන්නේ ಭಾರತයේ විශාල මුදලකට විකිණිච්ච වෙසඟනක්. ඊතා රූප සම්පන්න කාන්තාවක්. එයා විහාරයට එනකොටවත් බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ මෙතන ඊතා ගුණධර්ම පුරන ශ්‍රාවකයෝ ඉන්නවා. ඔයා ගිහින් ආයෙ ටික කාලෙකින් හැදිලා ඉන්න. ඔයා ඔය විදියටම ගේට්ටුවෙන් ඇතුළට ආවොත් මටත් ප්‍රශ්නයක්. ඒ නිසා ඔයා ගිහින් හැදිලා එන්න කියලා බුදුහාමුදුරුවෝ එයාටවත් දොර වහන්නේ නෑ. එතකොට අපිට තේරෙනවා පරණ වැරදි බුදුදහමට අදාළ නෑ කියලා. අඟුලිමාල කියන්නේ විශාල මාලාඝාතකෙක්. ඔහු හොයාගෙන බුදුහාමුදුරුවෝ යන්නේ අතීත වැරදි තිබ්බට ප්‍රශ්නයක් නැති නිසා. එතකොට බුදුදහම හැම වෙලාවකම හේතුඵලවාදී න්‍යායෙන් තමයි ලෝකේ බලන්නේ. ඒක සියල්ලම කර්මී කියලා බුදුහාරෝ ඇඟ බේරගන්නේ නැහැ. බෞද්ධ චින්තනයත් එහෙම ඇඟ බේරගන්නේ නැහැ. මොකද හැම එකක්ම කර්මයට බාර දෙන්න බෑ. බුදුහාරෝ හැම පැත්තෙම හිතලා බලනවා. උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා දැන් හැම වෙලාවකම කර්මයෙන් බලන්නේ නැහැ. උන්වහන්සේ මොකක් හරි කාරණයක් කිව්වම දැන් බලන්න ලෙඩවීම ගත්තාම පැති ගොඩකින් බලනවා. සිම්හ සමුට්ටාන ආබාධ සෙම කිපිලා ලෙඩ වෙන්න පුළුවන්. වාත සමුට්ටාන ආබාධ වාතේ කිපිලා ලෙඩ වෙන්න පුළුවන්. ඕපක්කමික ආබාධ වැරදිවට බර ඉස්සුවාම කොන්දේ අමාරු වෙනවා. ඒවා කර්මය හිම නෙමෙයි. ඊට පස්සේ උතු පරිණාමජ ආබාධ වැස්සට තෙමුණාම සෙම ඇවිස්සෙනවා. ඒවා කර්මය හිම නෙමෙයි. දැන් බලන්න මේ විග්‍රහයට අපි කොච්චර පහළද ඉන්නේ කියලා. හෙම්බිරිසාවක් හැදුනත් කේන්දරේ උස්සගෙන දුවන හොඳ ඉහළ රැකියා කරන නෝනලා ඉන්නවා. ඒ කියන්නේ සෙම් ප්‍රතිශාවක් හැදුනහම බලන්න එපාය මේ සෙම කිපිලා බුදුහාරොත් කියලා තියෙනවා සෙම කිපිලා ලෙඩ වෙනවා වාතේ කිපිලා ලෙඩ වෙනවා උපක්‍රම නිසා ලෙඩ වෙනවා මේ අතර උතු පරිණාමජ ඍතු වලට විපර්යාස නිසා මිනිස්සු ලෙඩ වෙනවා. එතකොට මේ ඔක්කොම කියලා තියද්දී පොඩි සෙම් ප්‍රතිශාවකට කේන්දරය උස්සගෙන දුවනවා නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේ චින්තනෙ. ඒ නිසා පින්වත්නි බොහෝම නිදහසේ හිතන්න. හැම එකක්ම කර්මයේ නෙමෙයි කම්ම විපාක ජාබද ඔය අතර කර්ම විපාක නිසාත් ලෙඩ වෙනවා. හැබැයි ඔක්කොටම බෙහෙත් හොයාගන්න පුළුවන් කර්ම විපාක වලට බෙහෙත් නැහැ. කර්ම විපාක නිසා ලෙඩ වෙනකොට බෙහෙත් නැහැ. ඒ නිසා පින්වත්නි හොඳට ධර්මයෙන් බලන්න. මොකද මේ ලෝකේ හේතුඵලවාදීව තමයි ගලාගෙන යන්නේ. දැන් බලන්න මේ න්‍යාය හරිම ලස්සන න්‍යායක්. දැන් හේතුඵලවාදී න්‍යායෙන් ලෝකේ බලනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි යාගේ කල්පනාව හරිම පළල්. දැන් බුදුදහමේ තියරි එක තමයි හේතුඵලවාදය. ඒකට කියන්නේ පටිච්ච සමුප්පාදේනේ. දැන් හැම එකක්ම හේතුඵලවාදීව බලන්න. දැන් ගෙදර ඉඳලා ওই ගෙදර ප්‍රශ්න දිහා හේතුඵලවාදීව බලන්න. දැන් මහත්තයා වැඩට එනවා. වැඩට ඇවිල්ලා හොඳට කෑම එකත් අරගෙන වැඩට ඇවිල්ලා ආය හවසට ගිහින් දැන් බලන්න මම මේ පොඩි සරල සිද්ධියක් කියන්නේ. හවසට ගෙදර ගිහින් මහත්තයා එකපාරම බෑග් එක මොකක් හරි පුටු සැටියට හරි බිසි කරලා කියනවා නෝනට මම හෙට වැඩට යන්නේ නැහැ. ඔන්න සරල සිද්ධියක් මම කියන්නේ. මම හෙට වැඩට යන්නේ නැහැ. එතකොට නෝනත් කට ගහගෙන ගියොත් ඔයා කොහොමද වැඩට යන්නේ නැතුව මෙහෙට දැන් මේ අපේ දරුවන්ගේ පන්ති ගාස්තු තියෙනවා අපි කන්නේ කොහොමද ඕවා කියාගෙන ගියොත් ගැටලුවක්නේ. හේතුව තමයි එහෙම කියාගෙන ගියොත් නෝනා ඵලයට තමයි ප්‍රතිචාර දක්වන්නේ. කියන්නේ මේ මොහොතේ දැක්ක ඵලයට ප්‍රතිචාර දක්වනවා. දැන් බලන්න මේ හේතුඵලවාදී ගිහි ගෙදරට කොහොමද පාවිච්චි කරන්න කියලා මම මේ කියන්නේ. නිවන පැත්තකින් තියන්නකෝ. දැන් බලන්න මේ එදිනෙදා ගත වෙන කාම්භෝගී ජීවිතේ සාර්ථක කරගන්න බුදුදහම කොහොමද භාවිතා කරන්න කියලා නිකන් හිතලා බලන්න. මේ මිනිසු කියන්නේ මේ අනිත්‍ය ගැන කියනවා දුක ගැන කියනවා කියලානේ. දැන් මේ න්‍යාය කොච්චර ලස්සනද බලන්න. එතකොට මහත්තයා කිව්වොත් මං හෙට වැඩට යන්නේ නැහැ කියලා නෝනා ඒකට බැනගෙන ගියොත් ඒක හේතුවට ප්‍රතිචාර දැක්වීමක් නෙමෙයි ඵලයට ප්‍රතිචාර දැක්වීමක්. දැන් ඔය අතර නෝනට පුළුවන් නම් කියන්න නෑ. මෙයා නෝනට හිතන්න පුළුවන් නම් නෑ මෙයා උදේ හොඳට වැඩට ගියා.
උදේ හොඳට වැඩට ගියා මෙයා. කෑම එකත් අරගෙන වැඩට ගියා. මොකක් හරි ඔෆිස් එකේදී ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒ නිසා ඒක හංගවන්න වෙන්න ඇති මෙහිම කරන්න. එතකොට මොකද උදේ අනිත් එක දැන් ওই මිනිස්සයා බස් එකේදී බෑග් එක විසි කරලා ආවෙත් නැහනේ. ඇවිල්ලා මෙයා ඉස්සරහා බෑග් එක විසි කරන එකෙන් කියන්නේ මට පොඩ්ඩක් ඇහුම්කම් දෙන්න මට ප්‍රශ්නයක් මේ වෙලාවේ කියන එක. සමහරට නෝනා ඉස්සරහා ඒක හංගවන්නෙත් ඒකට. එතකොට නෝනාට පුළුවන් නම් හරි කමක් නැහැ. ඒක හෙටනේ අපිට ඒකක් බීලා ඉමු කියලා නෝනාට පුළුවන් නම් පොඩ්ඩක් එතන සාමකාමී වෙන්න. එතන හේතුවට ප්‍රතිචාර දැක්වීමක් මිසක් ඵලයට ප්‍රතිචාර දැක්වීමක් නෙවෙයි. යම් කෙනෙකුගේ වචන වලට උත්තර බඳින්න යනවා නම් ඒක ඉතා ප්‍රාථමිකයි. ඒක ඵලයට ප්‍රතිචාර දැක්වීමක්. නමුත් හේතුව ගවේෂණය කරද්දී හේතුව විමර්ශනය කරන තැනක තමයි බුදුදහම නවතින්නේ. දැන් සාමාන්‍යයෙන් රාජතාන්ත්‍රික ක්‍රමයේ උනත් ඵලයට ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. දැන් බුද්ධ කාලෙත් එහෙමයි. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ අඟුලිමාල කියන්නේ ඉතා දරුණු මාලා ඝාතකෙක්. අඟුලිමාල විශාල මිනිස්සු ප්‍රමාණයක් මරපු තරුණෙක්. එතකොට ඔහුගේ ඵලය තමයි විශාල පිරිසකට මරණය උරුම වෙන එක. දැන් මේ දවස්වල වෛරස් ප්‍රශ්නෙට උනත් බුදුදහමේ ක්‍රම ටිකක් හුරු කරන්න පුළුවන් නම් අපිට එතන මේ ඒවා එළියට එන්නේ නැහැ. නමුත් ඒවට ඉතා සාර්ථක විසඳුම් බුදුදහමේ තියෙනවා. බුදුහාරු කියපු බෙහෙත් වට්ටෝරු පවා ධර්මයේ තියෙනවා. නමුත් කවුරුවත් ඒවට ඇඟිල්ල ගහලා නැහැ. බේසජ්ජක් කන්දකේ කියලා බුදුහාමුදුරුවෝ කියපු බෙහෙත් තියෙනවා. එතකොට අපිට කවුරුවත් ඒවා ගැන මතක් කරන්නෙත් නැහැ. අපිට ඒවා ගානකුත් නැහැ. අපි කියන්නේ ඒවා හොයන්න කියලා. එතකොට අඟුලිමාල විශාල මිනිමරුවේ. එතකොට රජුරවන්න ඕන වෙන්නේ මේ මිනිමරුවාව ඝාතනය කරන්න. ඔහුව විනාශ කළොත් ප්‍රශ්නේ ඉවරයි කියලා හිතේ. ඒ වෙනුවෙන් රජුරෝ දෙන්නෙක් යවනවා, 4 දෙනෙක් යවනවා. අන්තිමටම රජුරෝ 500ක් යවනවා. ඒකත් අසාර්ථකයි. දැන් බලන්න බුදුහාරෝ තනියෙන් ගිහින් කරන වැඩේ. බුදුහාමුදුරුවෝ තනියෙන් රජුරෝ ඵලයට ප්‍රතිචාර දක්වද්දී බුදුහාමුදුරුවෝ තනියෙන් ගිහින් හේතුව වෙනස් කරනවා. අන්න බලන්න. ඒ අඟුලිමාලගේ හිතේ හේතු වෙනස් වෙනකොට අඟුලිමාලිතා හොඳ මුනිවරයෙක් බවට පත් වෙනවා. හේතු වෙනස් වෙනකොට පින්වත්නි හේතු වෙනස් කරන්න ගොඩක් අමාරු නෑ. ඵලය වෙනස් කරන්න ගියොත් ඒක ඉතා දුෂ්කරයි. ඔය හේතුඵලවාදී න්‍යායයට කියන්නේ පටිච්ච සමුප්පාදේ කියලා. ඕක තමයි බුදුදහමේ භාවිතය මේ න්‍යාය. එතකොට ඔය න්‍යායෙන් බුද්ධ ශ්‍රාවකෙක් හැම වෙලාවකම බලන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව භාවිතා කරනවා කියලා මොකුත් කරන්නත් නැහැ. ඇත්තම කතාව. හුරු කරනවා කියලා මොකුත් කරන්න නැහැ. දැන් මම මේ කියන එක අමුතුයි. හුරු කරනවා කියලා මොකුත් කරන්න නැතුව ඉන්න තමයි තියෙන්නේ. ඒතර මොකුත් කරන්න නැතුව හිටියාම නිරායාසයෙන් නිවෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඒක මේ වගේ. දැන් අපි හිතමු මිනිහෙකුට කේන්ති යනවා. කේන්ති යන මිනිහෙක් එකපාරම අපි ළඟට එක් කරගෙන එනවා. හාඳුරනේ මේ අපේ දරුවාට කේන්ති යනවා පොඩ්ඩක් උපදෙස් දෙන්න කිව්වම අපි වැල්වට අරන් ගොඩාක් කියනවා මේ මිනිස්සයාට. කියලා අන්තිමටම කියනවා ඔයා ටිකක් මේ දැන් ඔයාට කේන්ති යනවා නම් ඔයා ටිකක් හිත හදා ගන්න බලන්න පොඩ්ඩක් මෛත්‍රිය පොඩ්ඩක් ඕන දැන් කේන්ති යන කෙනෙකුට අපි යෝජනා කරනවා මෛත්‍රිය වඩන්න කියලා. දැන් ඔන්න යා මෛත්‍රිය වඩ. දැන් ඒක ලේසිද අමාරුද? ඒක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? ඔයක අමාරු වැඩක්. ඇයි? අර නිකන් කේන්ති ගත්ත මිනිහට දැන් අමුතුවෙන් අලුතෙන් එකකුත් කරන්න වෙලා. කේන්ති ගත්ත මිනිස්සයා දැන් මෛත්‍රිය වඩන්න ඕන මිනිහගේ ඔළුවේ අමාරුව හැදෙනවා දැන්. එතකොට දැන් අපි කියනවා හොඳයි වාට කේන්ති යනවාද? ඔව්. කලින් කියන්නේ නැහැ හාඳුරන්නේ මට කලින් කේන්ති කියන්නේ මේ දැන් තමයි කේන්ති. එහෙනම් අර කේන්ති නොගිය තැනක් තියෙන්නේ. කලින් තිබ්බනේ කේන්ති කියේ නැති තැනක්. එතන හිත ගෙනිහින් තියාගෙන ඉන්නේ එතන හැම වෙලාවකම කියලා ගොම යාට කරන්න දෙයක් නැහැ. નિરાයාසයෙන් නිවෙනවා. අර බුදුදහමේ තියෙන වැඩපිළිවෙල ප්‍රායෝගිකව හුරු කරනකොට මොකද නොකර ඉන්න තරමට නිවීම ඇති වෙනවා. අමුතුවෙන් දෙයක් කරන එක ඉතා දුෂ්කරයි. ඊටාම දුෂ්කරයි. ඉතින් ලංකාවේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ තමයි Tamanගේ කුණු ගොඩවල් ටික අයින් කරන්න යාලා කැමති නැතිකම. Tamanගේ ළඟ දැන් ලංකාවේ මිනිස්සු සත්‍ය හොයන්නේ නැහැ. මිනිස්සු හොයන්නේ රොඩු හොයන්නේ. මිනිස්සු හරි රොඩු වලට හරි කැමති. හැම කෙනෙක්ම රොඩු හොයලා රොඩු අවුස්සලා සතුටු වෙන්න කැමති. එතකොට අපිට පුළුවන් නම් හිත නිවා ගන්න වැඩපිළිවෙල තුල මේ ඒ කියන්නේ සත්‍ය හොයන කෙනෙක් විදියට මේ Tamanගේ කුණු ටික අයින් කරන්න. ඒ කැමැත්ත Taman තුල තියෙන්න ඕනේ. ඒක Tamanගේ අභ්‍යන්තරයෙන් තමයි එන්න ඕනේ. දැන් ඔබ දන්නම සිද්ධි වලින් තමයි මට මේක කියන්න වෙන්නේ.
එහෙම නැති වුණොත් ඒ සිද්ධිය කියන්නත් ගොඩක් වෙලා යනවනේ. දැන් කිසා ගෞතමී වගේ කාන්තාවක් මැරිච්ච දරුවත් අරගෙන බුදුහාරෝ ළඟට එනවා. මැරිච්ච දරුවත් අරගෙන බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියනවා මේ දරුවා ස්වාමීනි කිරි බොන්නේ කලින් කිරි බිව්වා. දැන් මම මේ දරුවාට කිරි දෙනවා බොන්නේ නැහැ. ඔබ වහන්සේට පුළුවන් ද බෙහෙත් කරන්න? ඒතර බුදුහාරෝ කියනවා පුළුවන්. හොඳයි ඔබ වහන්සේ පුළුවන් කියනවා නම් මම මොනවද කරන්න ඕනේ වෙනුවේ? ඔබ වහන්සේ කියන්න මං කරන්න ඕන දේ ගැන. එතකොට බුදුහාරෝ කියනවා ඔයා ගිහින් මැරිච්ච ගෙකින් අබ ටිකක් අරන් ඉන්න මං හොඳ කරන්නම් කියලා. එතකොට යා උදේම දරුවත් අරගෙන අබ හොයාගෙන යනවා. මේක තමයි ජනප්‍රිය සිද්ධිය. අබ හොයාගෙන යනකොට යාට අබ හම්බ වෙන්නේ නැහැ. අබයට හම්බ වුණත් ඒ හැම ගෙදරකින්ම කවුරු හරි මැරිලා තියෙනවා. කවුරු හරි මැරිලා. හැමෝම කියනවා අපේ අම්මා මැරුණා, තාත්තා මැරුණා, ඥාතිවරයෙක් මැරුණා. මේ විදිහට හැමෝම මොනවා හරි කියනවා. ඒතර මේ විදිහට කියද්දී පින්වත්නි, එයා එක දෙයයි තේරුම් ගන්න ඕන බලන්න. මේ ත්‍රිපිටකය කියවන්න ඕනේ සත්‍ය අවබෝධ වෙන්න. ත්‍රිපිටකේ ඕනේ එක සූත්‍රයක් හරියට හුරු කරගෙන ගියොත්, හරියට ප්‍රැක්ටිස් කරොත් එහෙම එයා වැඩි කාලයක් යන්න ඉස්සලා දුක නිවා ගන්න. දැන් බලන්න එයා එක දෙයයි තේරුම් ගන්නේ. මොකද්ද? මරණය හැමෝටම අතවනලා. එච්චරයි. එයා හවස් වෙනකන් ඇවිද්දාට පස්සේ තේරුම් ගන්න එක දෙයක් තියෙනවා. මරණය හැමෝටම අතවනලා. මට විතරක් නෙමෙයි. මරණය හැමෝටම අතවනා ඇති බව තේරුම් ගන්නවා. ඒක තේරුම් ගත්තාම දුක නිවෙන්නේ නැහැ. එතකොට බුදුහාරෝ ළඟට ගිහින් කියනවා ඔබ වහන්සේ කියපු කතාව ඇත්ත. මම මේ දරුවා විසි කරන්නම්. අන්න බලන්න එයාගේ කුණු ගොඩේ අයින් කරන්න කැමති. මම මේ දරුවා විසි කරන්නම්. විසි කළාම කරන්න ඕනේ ඔබ වහන්සේ මට කියන්න. අන්න බලන්න. මගේ මේ දරුවා මම විසි කරන්න. දැන් අද ඉන්න මිනිස්සු දුක නිවා ගන්නත් උවමනාවක් තියෙනවා. හිත නිවා ගන්නත් උවමනාවක් තියෙනවා. හැබැයි තමන්ගේ ළඟ තියෙන රොඩු ටික විසි කරන්න ඒ අය ලෑස්ති නැහැ. ඒ නිසා මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙවත් ලංකාවේ ඉන්න මිනිසුන්ට ධර්මය අල්ලන්න වෙන්නේ නැහැ. සෑහෙන කාලයකට ධර්මය අල්ල ගන්න බෑ. හේතුව තමයි මිනිස්සු හරි අහිංසකයි. මිනිස්සු කැමති මේ හිත නිවා ගන්න වැඩපිළිවෙලකට එන්න. මිනිස්සු කැමති ඒක පාවිච්චි කරන්න. නමුත් එක තැනක හිර වෙනවා. මිනිස්සුන්ගේ තියෙන කුණු ටික විසි කරන්න යාලා ලෑස්ති නැහැ. තමන්ගේ තියෙන රොඩු ටික අයින් කරලා දාන්න කැමති වුණ දවසකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දැන් බලන්න එයා කියන්නේ මම දරුවා විසි කරන්නම්. විසි කරාම මං කරන්න ඕනේ ඔබ වහන්සේ කියන්න. ඔබ වහන්සේ කියන්නේ වැඩි කාලයක් යන්නේ නැහැ. එයා ධර්මය අවබෝධ කරනවා. එතකොට තමන්ගේ තියෙන කුණු ටික විසි කරන්න කැමති වෙන්න. එතකොට රොඩු දැන් ලංකාවේ තා සාම්ප්‍රදායික දේශනා යන්නේ. එතකොට මේ දේශනා අහලා දුක නිවා ගන්න බලන්න පින්වත්නි. හේතුව තමයි ලොකු කාලයක් නැතිකම. තවත් ලොකු කාලයක් තියෙනවා කියලා නම් හිතන්න එපා. මේ මැරෙන දවසක් ළඟ එන්නේ. අද රාත්‍රියේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන්. මේක මේ ගොඩාක් ආඩම්බරලා ඉන්න ඕන එකක් නෙමෙයි අපි නිතර කියනවා වගේ. මේක මේ මඳුරුවෙකුටත් නැති කරන්න පුළුවන් එකක්. ඒ නිසා මේක ගැන ඕන හැවට වඩා උදම්මනන්න එපා පින්වත්නි. ලොකු හේතු ඕනේ මේක කඩා වැටෙන්න. අනිත් එක තමයි බුදුදහම ලස්සන වචනයක් හැම වෙලාවකම කියනවා. මේ වචනේ හොඳට ඔළුවේ තියාගන්න. ඒ තමයි විපරිණාමය. බුදුන් වහන්සේ කියන්නේ හැම වෙලාවකම වෙනස් වෙනවා. ඒ කියන්නේ ලෝකේ රිද්මය තමයි වෙනස් වෙන එක. මේ පවතින தત્ත්වයේ කන පිට හැරෙන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. අනිත් එක තමයි දැන් මේ බණ නිකන් හරි ඇහෙනවා. දැන් ඉස්සරහට ධර්මය ඇහෙන්නේ නැහැ මිනිසුන්ට. පන්සල් තියේ, ගොඩනැගිලි තියේ, හාන්දුරුලත් ඉඳී, පාංශකූල ජයට කෙරෙයි, මලගෙවල් දානමාන ටික හොඳට කෙරෙයි. ධර්මයේ නැත්තම් මොකටද? එතකොට ගොඩනැගිලි ගොඩාක් තිබුණාට මිනිසුන්ගේ හිත හැදෙන වැඩපිළිවෙලක් නැත්තම් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. බුදුදහම, ඒ කියන්නේ බුදුදහම කියලා කියන්නේ මේ දැන් මහත්යෙකුට උනත් හිතෙන්න පුළුවන්. දැන් බෞද්ධ කියන එක සංකේතවත් කරන්න හොඳම දේ තමයි. ඒ කියන්නේ දැන් ලංකාවේ බෞද්ධයෝ ගොඩාක් දෙනෙක් බෞද්ධ කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ වාහනේ ඩෑෂ්බෝඩ් එකේ පිළිමයක් තියාගෙන යනවා. එතකොට ඩෑෂ්බෝඩ් එක දැන් අපි යනකොට බලනවා ඩෑෂ්බෝඩ් එකේ පිළිමයක් තියෙනවා නම් එයා බෞද්ධ. එතකොට එතන තියෙනවා නම් කතෝලික දේවස්ථානයකට සම්බන්ධ ප්‍රතිමාවක් අපි ඔළුවෙන් හදා ගන්නවා මේ මහත්තයා කතෝලික කෙනෙක් කියලා. පින්වත්නි ඩෑෂ්බෝඩ් එකේ පිළිමයක් තිබ්බට බෞද්ධ වෙන්නේ නැහැ.
ඒක ඊටා පහළ තියෙන සාධකයක්. පිළිමේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. පිළිමේ බලය සම්බන්ධ කාරණයක් පිළිමේ කියන්නේ. පිළිමේ ඉදි කරන්නේ බලය පෙන්වන්න. ලංකාවේ වුණත් එහෙමයි. දැන් මේ මීගමුව පැත්තට ගියාම හැමතැනම දේවමෑණියන්ගේ ප්‍රතිමාක් තියෙනවා. ඒතකොට ඒකෙන් කියවෙනවා මේ පැත්තේ වැඩියෙන් කතෝලික අය ඉන්නේ කියලා. ඒගොල්ලන්ගේ බලය පෙන්වන්න කරන වැඩක්. පිළිම වැඩියෙන් බුදු පිළිම හන්දි ගානේ වැඩියෙන් තියෙනවා කියන්නේ බලය පෙන්වන්න කරන වැඩක්. වෙන මොකටවත් නෙවෙයි. සද්ධාවෙන් මේ බුදුන් වැඳලා හැමදාම හවසට තිසරණී පිහිට කරගන්න හන්දිවල පිළිම ඉදි කරන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු පිළිම ඉදි කරන්නේ බලය පෙන්වන්න. පින්වත්නි පිළිමයක් ඉදි ඒ කියන්නේ වාහනේ ඇත්තටම බුද්ධ ශ්‍රාවකේ දැන් මේක භාවිතා කරන්න කියලා මේ බණ කියනවා මොකද්ද කරන්න ඕන කියලා නේ මොකුත් කරන්න නැහැ. ජීවිතේට ක්‍රමානුකූලව රිද්මයානුකූලව ගලප ගන්නයි තියෙන්නේ. එතකොට වාහනේ ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකේ පිළිමයක් තියෙන කෙමෙන් නෙමෙයි බෞද්ධකම හොයාගන්න පුළුවන්. එයා පාරේ ඉස්සරහින් එන වාහනේට ප්‍රතිචාර දක්වන විදිහෙම හොයාගන්න පුළුවන් මිනිහා බෞද්ධද කියලා. ඒ කියන්නේ ඉස්සරහින් මුණ ගැහෙන එන කෙනාට වීදුරුව පහත් කරලා කුණුහාරපණම් කියන්නේ එතන යාගේ දරුණු අභ්‍යන්තර ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? බුදුදහම කියන්නේ තමන් ගැන හොයන්න කියලා. හේතුව තමයි තමන්ගේ සම්මා වාචාව නැත්තම් යාගේ ඇතුලේ ප්‍රශ්නයක් ඒ. එතකොට මේ ඇතුලේ ප්‍රශ්නේ කාටවත් විසඳන්න බෑ. ඒක තමන් විසඳ ගන්න ඕන. වචනයේ දුර්වලතා තියෙනවා නම් ඒ වචනයේ දුර්වලතාවයේ Tamanගේ හෘද සාක්ෂි ඒ කියන්නේ ඇතුලෙන් එනවා නම් ඒක මේ ඒ කියන්නේ ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන තැනක තියෙන ප්‍රධාන දෙයක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා හැම වෙලාවකම තවත් කෙනෙක්ගේ හිත තුවාල නොවන විදියට වචන පාවිච්චි කරන්න. එතකොට ඩෑෂ්බෝඩ් එකේ පිළිමිකුත් තියාගෙන තවත් කෙනෙක්ගේ හදවත තුවාල වෙන විදිය වචන නම් එළියට එන්නේ. යාගේ බෞද්ධකම ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම කියන්නේ සංකේත වලින් ඕනෑවට වඩා සංකේත එනවා කියන එකම ගැටලුවක්. වැඩියෙන් සංකේත තියෙනවා කියන්නේ මේ ඇතුලේ හිස් කියන එක. බලන්න හොඳ සල්ලිකාර මිනිස් ඔය කෝටිපති ව්‍යාපාරිකයෝ ඉන්නවා ඇතුලේ හිස් වුණාම ගොඩාක් මුදු දා ගන්නවා. හොඳට හිතලා බලන්න. ගොඩාක් රත්තරන් දා ගන්නවා. අර නුවර පැත්තේ දේවාලයක කපුවෙක් ඉන්නවා රත්තරන් කිලෝ ගාණක් ඇඟේ තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ඇතුලේ හිස් කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ඕනම දෙයක ඇතුලේ හිස් වෙනකොට පින්වත්නි බාහිර ආටෝප ටික වැඩි වෙනවා. ඒ ආටෝප ටික තියෙන එකෙන් අපි දන්නවා ධර්මයේ දන්න අය ඇතුලේ හිස් කියලා. එතකොට බුදුදහමේ වුණත් සංකේත ගොඩාක් ඉදි වෙනවා කියන්නේ ඇතුලේ හිස් වේගන යනවා කියන එක. ඒ නිසා පින්වත්නි ධර්මයට කරන ලොකුම අනුග්‍රහය තමයි ධර්මයේ හුරු කරන්න. ධර්මයේ හුරු කරන කෙනාගේ වාහනේ ඩෑෂ්බෝඩ් එකේ පිළිවෙයක් නොතිබුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මිනිස්සු අර බාහිර ඒ කියන්නේ බාහිර ආටෝප ටික වැඩි වෙනවා කියන දැන් මිනිස්සු හිතනවා හොඳට සුදු ඇඳගෙන යන්න ඕන පන්සලට සුදු ඇඳහම පිරිසිදුයි. එතකොට හරි චාම් අඳින්නේ ඇඳුම බුදුදහමට අදාළම නැහැ. ඇඳුම ඊට සංස්කෘතිකයි. මොකද පටාචාරාව ඇඳිවතත් නැතුව විහාරයට එන්නේ. එතකොට බුදුහාර යාටවත් දොර වහන්නේ නැහැ. පටාචාරාව නිර්වස්ත්‍රව විහාරයට එන්නේ කොණ්ඩේ කඩා දාගෙන. එතකොට යාටවත් කියන්නේ ගේට්ටුව වහලා උඹ ගිහින් ඇඳගෙන වරෙන් කියලා. ඒ කියන්නේ අඳින එක ඉතා පහළ සාධකයක්. කොහොම ඇඳත් කමක් නැහැ. අඳින එක සංස්කෘතිකයි. හැබැයි අඳින එක වැදගත් වෙන්නේ හොඳට අඳින්න ඕන කතාව වෙන එකක්. ඒ හොඳට අඳින්න ඕන එහෙම නැති වුණොත් එහෙම Tamanම අපහසුතාවයටපත් වෙනවා. Tamanම තමයි අමාරුවේ වැටෙන්නේ. එතකොට Taman විශාල අමාරුවක වැටෙනවා. ඒ කියන්නේ හොඳට අඳින්න ඕන. දැන් මම මේ ඔය කලින් අවුරුද්ද මම මේක බණවල 2-3ක කියලා තියෙනවා. මේ එක වතාවක ඔය වැඩසටහනකට ගියා. වැඩසටහනකට ගියාම ඒ වැඩසටහන මෙහෙවන්න හිටියේ තරුණ ගෑනු ළමයි. එතකොට තරුණ ගෑනු ළමෙක් වැඩසටහන මෙහෙවන්න හිටියා. එයා හරියට ඇඳගෙන ඇවිල්ලා නැහැ. උදේ තිබ්බ වැඩසටහනක්. අවුරුදු 22 විතර පොඩි ගැහණු ළමෙක්. එයා දැනගන්න ඕනනේ අද හාඳුරු කෙනෙක් එක්ක වැඩසටහන තියෙන්නේ. එයා හොඳට ඇඳගෙන ඉන්න ඕන කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඕන මේ පින්නතුන්ට. හේතුව තමයි දැන් ඔබ වහන්සේ කිව්ව ඇඳුම අදාළ නැහැ කියලා ඉස්සෙල්ලා. ඇඳුම ඊටා පහළ සහ දැන් ඔය ඇඳුම ගැන මම ආයේ කතා කරන්න කියලා. අන්න ඒකට තමයි මේ කියන්නේ. පින්වත්නි ඊට පස්සේ දැන් මට ඕක ප්‍රශ්නයක් නැහැ. එයා ඇඳගෙන ඉන්න එක මට අදාළම නැහැ. ඇයි? ඒක එයාගේ ප්‍රශ්නයක් නේ. එයාගේ කුණු මං ඔලුවට ගන්නම හොඳ නෑනේ. ඔය අනුන්ගේ කුණු ගන්න හොඳ නෑ අපි. එතකොට එයා පින්වත්නි දැන් ඊට පස්සේ ඔන්න අමාරුව වැටෙන වෙලාව ඔය ඔබ දන්නවා ඇති පොඩි ගුවන් විදුලි නාලිකාවල පොඩි කාමර තියෙන්නේ. පොඩි වීදුරු පෙට්ටි වගේ. එතකොට මේකෙල්ල මොකද කරන්නේ? කකුල් දෙක ලං කරගෙන එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා හරියට මම අන්දලා වාඩි කරා වගේ.
මම අන්දලා වාඩි කරලා ඔයා ඔය විදියට පුතා ඉන්න ඕන මට බණ කියවෙන්නේ නැහැ නැත්තම් වගේ මම වාඩි කරාවක්. එයා අමාරුයි වැටෙනවනේ. ඒ ආචාර ධර්ම නැති වුණොත් ඒක විමුක්තියට සම්බන්ධ නැහැ. එයා අමාරුයි වැටෙනවා. විමුක්තිය පැත්තකට දාන්න. විමුක්තියට ඇඳුම අදාළ නැහැ. මොකද විමුක්තිය ඇඳුම අදාළ නැහැ කියන එක හොඳට තේරෙනවා. බාහිය දාරුචීරිය දරපතුරු වලින් ඇඳුමක් හදාගෙන ඇවිල්ලා රහත් වෙන්නේ. රහත් වෙන්නේ දරපතුරු වලින් ඇඳුමක් හදාගෙන ඉද්දී ඒ ඇඳුම පිටින් රහත් වෙලා තියෙනවා. විමුක්තියට සම්බන්ධ නැහැ. ඒ නිසා අපිට අදාළ කාලය ඉවරයි. අපිට දැන් විනාඩි 50ක් 50ක් විතර ගිහින් තියෙනවා. ඒ නිසා අපි දේශනාව ඉවර කරනවා. අපි මට විනාඩි 5ක් දෙන්න. අපි මෙන්න මේ විදියට ටිකක් හුරු කරමු. මෙන්න මේ විදියට හුරු කරන්න. මම මේ කියන එක ඉතා ඵලදායී වෙලාව මම මේ කියන්නේ. හොඳට ඇඟ හොඳට සැහැල්ලු කරලා පොඩ්ඩක් S2 පියා ගන්න මම මේ කියන එක විදියට ගෙදර ගිහින් හරි උදෙන්ම නැගිටලා උයන්න කලින් හරි මේ විදියට හුරු කරන්න මම මේ කියන විදියට. මාසයක් හුරු කරලා බලන්න මම අප වෙනවා. හොඳයි. හොඳට S2 පියා ගන්න හොඳට. සිහියෙන් S2 පියා ගන්න හොඳට. පහසුවෙන් ඉන්න නිශ්චිත ඉරියව්වක් නැහැ. ওই මහතුරුන කකුල් දිග ඇරගෙන ඉන්න ඕන නම් ඒත් ඉන්න කමක් නැහැ. මේ විදියට හුරු කරන්න. හොඳට සිහි කරන්න මම කියනවා කියන්න යන්න එපා. මම දුක් නැත්තේක් වෙම්වා. බිය නැත්තේක් වෙම්වා. රෝග නැත්තේක් වෙම්වා. දුක් පීඩා නැත්තේක් වෙම්වා. සැප ඇත්තෙක් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මම සුවපත් නෑ. මම සුවපත් වෙන්න ඕන. මගේ හදවත තුවාල සහිතයි. මගේ හදවතේ තියෙන තුවාල තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා මම සුවපත් වෙන්න ඕන. මම නිසා මගේ පවුලේ අය ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා මම සුවපත් වෙන්න ඕන. මම දුක් නැත්තේක් වෙම්වා. බිය නැත්තේක් වෙම්වා. රෝග නැත්තේක් වෙම්වා. දුක් පීඩා නැත්තේක් වෙම්වා. සැප ඇත්තෙක් වෙම්වා. ශාන්ත සුවයට පත්වෙම්වා. මාමින්ම හතර දිසා භාග සියලු සත්වයෝ. සතර අනුදිසා භාග සියලු සත්වයෝ. උඩු දිසා භාග සියලු සත්වයෝ. යට දිසා භාග සියලු සත්වයෝ. ඇසට පෙනෙන සියලු සත්වයෝ. ඇසට නොපෙනෙන සියලු සත්වයෝ. දුක් නැත්තෝ වෙත්වා. බිය නැත්තෝ වෙත්වා. රෝග නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සැප ඇත්තෝ වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. දැන් හොඳට ආස්වාස ප්‍රාස්වාස කරන්න. හොඳට ඒ දිහා බලාගෙන ඉන්න. ඉහළට හුස්ම ගන්නවා පහළට හෙලනවා. හොඳට බලාගෙන ඉන්න හුස්ම ගන්න එක දිහා.
දැන් ගණන් කරන්න ආස්වාස 1යි ප්‍රාස්වාස 1යි. මේ විදිහට 8ට ගණන් කරන්න. වෙලාව තිබ්බොත් ආයෙ ගණන් කරන්න. ගණන් කරන එක අතාරින්න. හුස්ම ගන්න එක දිහා බලාගෙන ඉන්න. ආයාසයෙන් කරන්න එපා. નિરાයාසයෙන් හුස්ම ගන්න එක දිහා බලාගෙන ඉන්න හිතින්. දැන් ඔබ දිගට ආස්වාස ප්‍රාස්වාස කරන්න. දිග ආස්වාස 1යි ප්‍රාස්වාස 1යි 5ට ගණන් කරන්න. ගණන් කරන එක අතාරින්න. ඒත් හුස්ම දිහා බලන්න. දැන් හොඳට ආස්වාස කරලා තප්පර 4ක් හොඳට හිර කරගෙන ඉඳලා පිට කරන්න. පිට කරනකොට හොඳට තමන්ගේ ඇඟ සැහැල්ලු වෙලා යනවා කියලා හිතන්න. ආස්වාස කරා තප්පර 4ක් හිර කරගෙන හිටියා. ප්‍රාස්වාස කරනවා. ඒ ප්‍රාස්වාසයේ දිහා විතරයි බලන්නේ. හොඳට ඇඟ සැහැල්ලු වෙලා යනවා කියලා හිතන්න. ඒ පීඩනේ මුදා හැරෙනවා කියන එක දැනෙන්න ඕන හොඳට. දැන් ආයෙත් නිදහසේ හුස්ම දිහා බලන්න. දැන් ඔබේ හිත ශාන්තයි. හොඳට හිත දිහා බලාගෙන ඉන්න. හුස්ම ගන්නවා හෙලනවා එච්චරයි. හොඳයි අපි අවසන් කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අපි දැන් මේ විදිහට අපිට පුළුවන් පියවර 500ක් විතර ඔහොම කරන්න පුළුවන්. ඕකේ ඔය අන්තිමටම කෙරෙනවා
ඒ කියන්නේ ආස්වාසය තුල ඇතිවීමත් ප්‍රාස්වාසය තුල නැතිවීමත් අන්න ඒ වගේ ඉහළ තත්වයක් කියන්නේ අනාගාමී වගේ තත්වයක් තුල වේගයෙන් හිත වැඩෙනවා හුස්ම දිහා බලාගෙන ඉන්නකොට. මේවා ලෝකේ විද්‍යාත්මකව දැන් ගැඹුරු පරිශ්‍රණ වෙන දේවල්. ඒ නිසා පින්වත්නි හොඳට විනාඩි ගොඩක් වෙලා යන්නේ දැන් අපි මේ වැඩේට විනාඩි 10ක් ගියා අපිට. එතකොට මේ විදියට හිත හුරු කරන්න. හොඳම වෙලාව තමයි උදේ පාන්දරින් කරන්න. ඒ පෘථුවිය හොඳට රත් වෙලා හොඳටම නිවුණු වෙලාව. ඒ වෙලාවට කරන්න ඔබේ බොහෝ ලෙඩ රෝග වලට පවා හොඳ විකල්පයක් වෙයි. ඔබ හැම දිනාටම උතුම් තෙරුවන් සරණින් යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ පින්කම මේ දේශනා මාලාව ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ මෙහෙවන මැදින් මාස ධර්ම දේශනාවට තමයි අපි සම්බන්ධ වුණේ. එතකොට මේ සඳහා ඊටාම සැලසුම් සහගතව මේ ඇත්ත සංවිධානය වෙන බවක් පේනවා. අවුරුදු ගණනාවක් මේ වගේ පින්කමක් මේ වගේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් වෙන කෙනෙක් වෙන පිරිසකට කරගෙන ඉන්න බෑ. ඒ නිසා මේ පින් රේගු බෞද්ධ සංගමයට අපි හරියට ප්‍රශංසා කරනවා. අද දායකත්වයේ දරන්නේ මධ්‍යම විමර්ශන අංශයේ රේගු කාර්ය මණ්ඩලයේ සුපින්වත් පිරිස විසින් තමයි දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් මේ සඳහා සහභාගී වුණා රේගු අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය මහත්මයා ඇතුළු පින්වතුන් මධ්‍යම විමර්ශන අංශයේ අධ්‍යක්ෂක පී.ඒ. අබේරත්න මැතිතුමන් සම්බන්ධ වෙනවා. මානව සම්පත් කළමනාකරණ අංශයේ රේගු අධ්‍යක්ෂක එම්.ඩී.ජේ.සී. මුරගේ මහත්මයා ඇතුළු සමස්ත රේගු කාර්ය මණ්ඩලය සම්බන්ධ වී සිටිනවා. රේගු බෞද්ධ සංගමේ සභාපති එම්.ආර්. රණරාජා මහත්මයා ප්‍රධාන සමාජිකයන් සම්බන්ධ වෙනවා. මධ්‍යම විමර්ශනාංශයේ කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල පින්තුන්ට ආශිර්වාද කරන්න අවස්ථාවක් කරගන්නවා. ධර්ම දේශනාව පැවැත්වූ අපටත් ආශිර්වාද කරන්න මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා මේ පින්තුන්. රේගු කාර්ය මණ්ඩලයේ මිය පරලෝකයේ හැම දිනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අපේ පින්වත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමන් ප්‍රධාන එතුමාගේ පවුලේ පින්නතුන් ප්‍රධාන මේ සම්බන්ධ වුණු ඇත්තෝ හැම දිනාටමත් ඒ පින්නතුන්ගේ පවුල්වල සියලු දෙනාටත් මේ පින්කම සැලසුම් කරන මේ සද්ධාවන්ත පින්නතුන් හොඳ වැඩක් කරන්න. මේ කාර්ය බහුල විඩාබර ජීවිතේ මේ රාගේ කරා යන ලෝකේ විරාගේ යන්තම් හරි මාසෙකට පැයක් හරි මතු කරන එක බලවත් අවස්ථාවක්. මේ වෙලාවේ අපේ මේ අවස්ථාවේ අපේ පෘථුවියට මුදා හැරෙන චිත්ත තරංග ඉතා ප්‍රබල තරංග. ඒ නිසා මේ වැඩපිළිවෙල නම් දිගට කරගෙන යන්න. කවුරු හරි සම්බන්ධ කරගෙන යන්න මේ බණ කොහොම වුණත් වාඩි වෙන එක පවා බලවත් පිනක්. මේ මොකද මේ හැම වෙලාවකම පින්වත්නි අපේ ශරීරයෙන් අපේ හිතෙන් ශක්ති විශේෂයක් එළියට යන්නේ. ඒ හැම වෙලාවකම මේ පින්නතුන්ට විශාල යහපතක් මේ වෙලාවේ සැලසෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔබට පන්සලට ගිහින් හැමදාම බණ අහන්න බැරි වෙයි. එහෙම බණ අහන්න යන්න ඕනත් නෑ හැම වෙලාවෙම කරන්න බෑ සාමාන්‍ය මිනිස්සෙකුට. නමුත් මේ වැඩ කරන අතරේ පැයක් විතර අරගෙන බොහොම අමාරුවෙන් මේ කාලේ සැලසුම් කරන පින්නතුන්ට අනේක වාරයක් පිං දෙනවා. හැම දිනාටම නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්නිය සැලසේවා. රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රධාන පින්වත් හැම දිනාටම නිදුක් භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. හැම දිනාටම යහපතක් අභිවෘද්ධියක් සිතක් ශාන්තියක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අපි හැම දිනාම සියලු දෙවියන්ට පවා අනුමෝදන් කරමු. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය විශේෂයෙන්ම ලංකාදීපේ ආරක්ෂා කරත්වා. දෙවියන්ටත් මේ පින් උපකාර වීම තුලින් දෙවියෝ නොපෙනෙන බලවේගයක් හැටියට අප රකීවා රට රකීවා සම්බුද්ධ ශාසනය රකීවා. දෙවියන්ටද මේ පින් උපකාර වීම තුලින් නිවන් පිණිස මේ පින් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි මේ වැඩසටහන නිමා කරනවා අපිට පැයකුත් විනාඩි 10ක් 12ක් ගියා. නමුත් මේ කාලේ අපි තාම අර්ථවත්ව ගෙවලා දැම්මා. අපේ පින්වත් රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ප්‍රධාන පින්වත් හැම දිනාටම ඊ타ම ඉක්මනින් Tamanට සුවපත් භාවයේ සැලසිලා මේ බොහෝ දුක් සහිත සසර දුක නිවා ගන්නට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි අනුමෝදනා ගාථා සජ්ජායනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වාච
අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දැන් මේ විශේෂයෙන්ම අපේ දේශනා අහන ගොඩක් අය ඉන්නවා මේ වැඩසටහන් වල. හිටත් අපේ උදේ සිරසෙප්පිම් සනරාමර සෙවන 6 ඉඳලා 8 වෙනකන් යනවා ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඔබට තෙරුවන් සරණයි. මෙදින්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ඒ පෙර පොහොය වැඩසටහනක් වශයෙන් පැවැත් වූ ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරවාසී පූජනීය හසලක සිරිවිමල ස්වාමින් වහන්සේ. මම පෞද්ගලික දන්නවා අපේ ස්වාමින් වහන්සේ ඊ타මත්ම දුර බැහැර විශේෂයෙන් බදුල්ල වැනි ප්‍රදේශ වලට වැඩම කරලා ඒ උතුම් වූ ධර්ම දේශනා පින්කම් සහ වෙනත් ආගමික වැඩසටහන් කරමින් අපේ පුද්ගලයන් මිනිසුන් සුවපත් කිරීම සඳහා විශාල සේවයක් කරනු ලබනවා. අපේ ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී ලංකා රේගුව වෙත වැඩම කළ ඒ ලබා දුන්නා වූ උතුම් වූ ධර්ම අවබෝධයට අපි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ සංවිධාන දායකත්වය ලබා ගත්තේ මධ්‍යම විමර්ශන අංශය විශේෂයෙන්ම රේගුව අධ්‍යක්ෂ එන්.බි. අබිරත්න මහත්මයා ප්‍රමුඛ ඒ කාර්ය මණ්ඩලයේ විශේෂ දායකත්වයක් දරුවා. විශේෂයෙන්ම එමාංශයේ රේගුව අධිකාරී දමයන්ති මහත්මිය නිතර අප සමග සම්බන්ධව කතා කරමින් මේ කටයුතු සංවිධානය කළා. ඒ සියලු දෙනාටම ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලබන ළමා සිතුවම් තරඟාවලියේ සිතුවම් බාර ගැනීම අවසාන දවස අපි 10 වෙනිදා දක්වා දීර්ඝ කරලා තිබෙනවා. ඔබට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි ආරාධනා කරනවා අපේ දෙපාර්තමේන්තුවට මෑතක සම්බන්ධ වෙච්ච නිලධාරී මහත්තුරුන්ට මහත්මීන්ට සමාජිකත්වය ලබාගෙන අප සමග එකතු වෙන්න කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ බොහොම ඇගයීමෙන් යුතුව අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මුණ ගැහුණ මුල්ම වෙලාවේ එතුමා කිව්වේ මමත් මේ සමිතියේ සමාජිකත්වය ලබා ගන්නවා මටත් ඉල්ලුම් පත්‍රයක් ගෙනත් දෙන්න කියලා. ඒ අනුව යමින් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ හැකි පමණ සමාජිකත්වය ලබා ගන්න ලෙස. අපි ඊළඟ වැඩසටහනක් වශයෙන් මැයි මාසයේ 2 වෙනිදා යාපනය නාවක්කුලිය විහාරස්ථානයේ ඉදි කරනු ලබන ඒ උතුම් වූ චෛත්‍ය රාජානන් වහන්සේගේ මල් ආසනය සඳකඩ පහන මුරගල් සහ තින්තාලේප පින්තාරු කිරීම ඒ ආදී අපි විසින් බාර අරගෙන තිබෙන ඒ කටයුතු මේ දවස්වල කෙරෙනවා. ඒට සහභාගී වෙන්න කැමති පින්වතුන් ඉන්නවා නම් අපිව සම්බන්ධ කරගන්න. අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත ඉදිරියේදී භාවනා වැඩසටහනක් අපි සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ සිටින මේ පවිත්‍රතා සිකුරුති ආරක්ෂක අංශයේ සියලු දෙනා වෙත අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍ය සායනයක් සහ වියලි ආහාර සලාකයක් ප්‍රදානය කිරීමට. ඒ සියලු දේවල් වලටත් ඔබේ සහයෝගය ලබා දෙන ලෙස කාරුණිකව සිහිපත් කරනවා. එනිසා අද මේ පොහොය වෙනුවෙන් පවත්වන මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා නිමා කරනවා. මධ්‍ය විමර්ශන ඒකකයෙන් මගින් සංවිධානය කරලා තිබෙන සංග්‍රහය භුක්ති විඳින ලෙසත් ඊළඟ ධර්ම දේශනාව අවස්ථාවේ අප සමග සහ සම්බන්ධ වන ලෙසත් ඔබ සියලු දෙනාටම මතක් කරමින් අද වැඩසටහන කටයුතු මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.